දෛ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඉල්පුර පොය දවසේ ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිහීයති පුරිසෝ නිහීන සේවි නචහායේත කදාචි තුල්්‍ය සේවි සෙට්ඨ මුපමනං උදේති කිප්පං තස්මා අත්තනෝ උත්තරින් භජේතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණවනේ කාලයකට පස්සේ පවත්වන උපෝසත දවසක් නැත්නම් සීල සමාදානයක් තමයි අද මේ පවත්වන්නේ. ඉතින් විවිධාකාර හේතු කාරණා නිසා අපිට පසුගිය දවස්වල ඒ තරම්ම මේ වැඩසටහන කරගන්න බැරි වුණා. නමුත් අද අපි ඒක සඳහා යම් මූලාරම්භයක් කරන් තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙමු සුපුරුදු පරිදි මේ උපෝසතය එහෙම නැත්නම් පොය දින වැඩසටහන දිගට පවත්වන්න. ඉතින් අද ඊට අමතරව තවත් විදේශික රටවල් වල ඉඳලත් තවත් පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ අයගේ අනුග්‍රහයක්, ඒ වගේම පුණ්‍ය ආනුමෝදනාවක් එහෙමත් ලැබිලා තිනවා අද ධර්ම දේශනාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ලන්ඩන් නුවරේ ඉන්න පිරිසක් මේ සඳහා දායකත්වයේ සපයනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි එකතු වෙලා අද මේ භාගතුන් වහන්සේ දේශනා කරපු යම්සි ධර්ම කාරණා කීපයක් ඉදිරියෙන් තියාගෙන කරුණු කීපයක් ඉගෙන ගන්න, අපේ ජීවිතවලට එකතු කරගන්න උත්සාහත් වෙන අවස්ථාවක්. ඉතින් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මේ ඇසුරු කිරීම ගැන දේශනාවක් කරනවා. සේවිතබ්බ සූත්‍රය කියලා මම අද මේ ඉදිරිපත් කරපු ගාථාව අන්තර්ගත වෙන සූත්‍රය. සේවිතබ්බ කියලා කියන්නේ ඇසුරු කිරීම කියන අදහස. සේවනයේ කටයුතු, සේවනය කරන්න සුදුසු කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේම කියනවා තයෝ මේ භික්කවේ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මහණෙනි, මේ ලෝකේ ඉන්නවා පුජ්‍යලය 3 දෙනෙක්, ප්‍රකට වෙනවා පුජ්‍යලය 3 දෙනෙක්. අන්නේ 3 දෙනා අතරින් එක්කෙනෙක් සේවනය කරන්න සුදුසු නැහැ. ඒ කියන්නේ ඇසුරු කරන්න සුදුසු නැහැ. තව එක්කෙනෙක් ඇසුරු කරන්න සුදුසුයි. තවත් එක්කෙනෙක් ඇසුරු කරනවට අමතරව පුද පූජා පවත්වලා නැත්නම් සත්කාර බහුමාන පවත්වමින් ඇසුරු කරන්න සුදුසුයි. කියලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ එක්තරාන්දමකින් මේ ලෝකයේ ඉන්න පිරිස් යම් පමණක වර්ගීකරණයක් කරලා අපිට යම්කිසි උපදේශක් ලැබලා දෙනවා. මෙන්න මේ අන්දමින් ලෝකයේ පිරිස් 3 ගොල්ලක් ඉන්නවා. මේකෙන් එක ගොල්ලක් නම් ඇසුරු කරන්න සුදුසු නැහැ. හැබැයි ඉතින් ඒ අය වුණත් පොඩ්ඩක් අනුකම්පාවෙන් කරුණාවෙන් ඇසුරු කරාට කමකුත් නැහැ කියලා අන්තිමටත් කියනවා. ඊළඟට දෙවනි ගොල්ලක් ඉන්නවා. ඒගොල්ලන්ට ඇසුරු කරාට වරදක් නැහැ. Tamanට අයහපතක් වෙන්නේ නැහැ. යහපතක් වෙනවා කියලාත් කියනවා. තුන්වෙනි ගොල්ල ඉන්නවා. තුන්වෙනි කණ්ඩායම ඉන්නවා. ඒ අයව අනිවාර්යෙන් ඇසුරු කරන්න, පුද සත්කාර කරමින්, ගරු බුහුමන් කරමින් ඇසුරු කරන්න කියලා අපි උනන්දු කරනවා. ඉතින් එහෙමනම් අපිට මෙතන යමක් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් මේ ලෝකේ විවිධාකාර පුජ්‍යලයෝ වාසය කරනවා. අපි කාවද එහෙනම් ඇසුරු කළ යුත්තේ, කාවද ඇසුරු නොකළ යුත්තේ, කාටද ගරු මුහුබන් කළ යුත්තේ කියන කාරණාවන් පොඩ්ඩක් ඉගෙන ගන්න වටිනවා. ඉතින් මේ සූත්‍රය දිහා බැලුවාම බුදුරජාණන් වහන්සේ මේ වර්ගීකරණය කරන්න පදනම් කරගෙන තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන. යම්ස කෙනෙක් තුල හොඳ සීලයක් තියෙනවා නම්, සමාධියක් තියෙනවා නම්, ප්‍රඥාවක් තියෙනවා නම් අන්නේ තැනැත්තාව ඇසුරු කරන්න සුදුසුයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. හැබැයි අපිට සාපේක්ෂව දැන් හිතන්න යම්ස කෙනෙක් උත්සාහවන්ත වෙනවා සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් දියුණු කරගන්න. එතකොට අපි ආපු යම්සි ගමනක් තියෙනවා. අපි අත්ත වශයෙන්ම දරපු අවංක උත්සාහයක්, කැපවීමක් තියෙනවා නම් එතකොට අපිට තේරෙනවා අපි යම් පමණකට දැන් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. එතකොට අපිට එහෙමනම් තවදුරටත් ඇසුරු කරන්න කවුද ඉන්නේ? තවදුරටත් මේ ගමන යන පිරිසක් අපිට හම්බුණාද? තවත් එහෙමත් නැත්නම් අපිට ගැළපෙන පිරිසක් හම්බෙලා තියෙනවද? එහෙම නැත්නම් තාමත් අපි ඇසුරු කරන්නේ නොගැළපෙන පිරිසක්ද කියලා එනම් පොඩ්ඩක් විමසලා බලන්න සිද්ධ වෙනවා. දැන් මේ පිඟුතුන්ට මේ කියන දේ තමන්ගේ ජීවිතයත් එක්ක ගලප ගන්න පුළුවන්. දැන් ඇතම් කෙනෙක් සමහරලාට තින් සාමාන්‍ය ලෞකික ජීවිතයේ විවිධාකාර සැප සම්පත් හොයාගෙන යමින් අර සාමාන්‍ය රැල්ලට අහු වෙලා ගත කරන ජීවිත ගත කරලා තියෙනවා. අපි කවුරුත් සමහරලාට එහෙම අපේ ජීවිතයේ යම් යම් වකවානු වල ගත කරලා ඇති. හැබැයි යම් යම් සම්දිස්ථානවලදී
යම් යම් හේතු කාරණා නිසා විවිධ අපේ ජීවිතවලදීම අත්දකින්න වෙච්ච සිදුවීම් නිසා ඔන්න අපි එක්තරා අන්දමකින් දහමකට නැඹුරු වුණා. යම්සි වෙනත් පැත්තක් හොයන්න අපි උත්සාහවන්ත වුණා. මේ ආපු අර රැල්ලේ අහුවෙලා ගහගෙන යනවා වෙනුවට අනිත් ඈත් එක්ක තරඟට දුවනවා වෙනුවට මට බැරිද වෙන අතක් බලා ගන්න. මට බැරිද වෙන විකල්ප මාර්ගයක් හොයන්න. නැත්තම් මේ යන රැල්ලේම මං යා යුතුද ඊට වඩා වෙනත් අර්ථයක් මේ ජීවිතේ ගන්න පුළුවන්ද කියලා අන්න අපි උත්සාහවන්ත වෙනවා අපේ ජීවිතවලින් වෙනත් අභිමතාර්ථයක් ඉෂ්ට කරගන්න. සාමාන්‍ය ලෞකික අභිමතාර්ථයත් අමතක කළම නෙමෙයි. නමුත් ඊට වඩා අර්ථයක් ඊට වඩා ගැඹුරක් අපි මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් ලබා ගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒක ලොකු හිකාතකින් කරන හැරවුම් ලක්ෂයක් කියන්න පුළුවන් අපේ ජීවිතවල. අපිත් ඉතින් අර සාමාන්‍ය විදිහට ඉපදිලා ඊළඟට එහෙම ගත කළා, ඉස්කෝලේ ගිහිල්ලා, අපිත් මොන්න විශ්වවිද්‍යාලවල ගිහිල්ලා රැකියා කළා. ඉතින් নানা ප්‍රකාර දේවල් කළා. ඉතින් සමාජ රැල්ලට අහු වෙලා ගිහිල්ලා ඔන්න යම් අවස්ථාවකදී හිතෙනවා නෑ මෙහෙමම කළා හරියන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා ඔන්න අපිට නිකන් හිතෙනවා. මේකත් ලොකු දෙයක්. ඉතින් ඇතම් කෙනෙකුට ඕක හිතෙන්න කාලයක් යනවා. ඇතම් කෙනෙක් ඉතින් පුංචි කාලෙමත් හිතෙනවා. සමාලාවට ඉතින් ඒක හිතුණාට ඉෂ්ට කරගන්න විදිහක් නැහැ. තවත් කෙනෙක් ටිකක් වයසට යනකොට නැත්නම් මුහුකුරා යනකොට තරුණ වෙනකොට කෙනෙකුට හිතෙනවා. තවත් කෙනෙක් ටිකක් තලතුණා වෙනකොට හිතෙනවා. තවත් කෙනෙක් ඉතින් හොඳටම වයසට ගියාම හිතෙනවා. නැත්නම් කෙනෙකුට ජීවිත කාලෙදිම නොහිතෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් අද ඉතින් අපි මේ රැස්වලා ඉන්න පිරිස ගත්තොත් එක එක වයස් සීමාවන් වල ඉන්න පිරිස්. නැත්නම් කෙනෙක් ඔන්න තරුණ කාලෙදිම මේ බඳු වෙනසක් මගේ ජීවිතේට ඇති කරගන්න ඕනේ කියලා හිතිලා ඇවිල්ලා ඉන්නවා. තවත් කෙනෙක් ටිකක් මැදි වියටපත් වෙලා දැන් මේ මැදි වයසේදීවත් මම මගේ ජීවිතයට යම්සි අර්ථයක් ඉෂ්ට කරගන්න ඕනේ කියලා තේරුම් අරගෙන ඇවිල්ලා ඉන්නවා. තවත් කෙනෙක් වයසට ගිහිල්ලා දැන් නම් ඉතින් කාලේ නාස්ති කරලා හරියන්නේ නැහැ. දැන්වත් මේ දෙයක් කරගන්න ඕනේ. ඇතුළත අර්ථයක් මුදුන්පත් කරගන්න ඕනේ කියලා ඔන්න අපි උත්සාහන්ත වෙනවා. අපි තුන් මේ විදිහට අපි ගමන ආරම්භ කළා. ගමන ආරම්භ කරාම ඔන්න අපිට තේරෙනවා දැන් මම මේ ඇසුරු කරපු යම්කිසි පිරිසක් ඉන්නවා මේ තාක් මේ පිරිස අතරේ මම මේ අලුතෙන් පටන් ගත්ත ජීවිතේට මට රුකුලක් දෙන මට ආදර්ශයක් සපේන මට අත්වලක් සපේන මට මාව ධෛර්යවත් කරන යම්සේ සත්පුරුෂයෙක් ඉන්නවද එහෙම නැත්නම් මාව ආයෙත් අර පැත්තටම ඇදලා දාන මාවත් තවදුරටත් අර ආගාදයටම අදින පිරිසක් තාමත් ඉන්නවද මගේ ඇසුරේ ඉන්නවද කියලා අපිට පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපි අර කලින් ඇසුරු කරපු තනම් පිරිසක් අපේ යාළු මිත්‍ර පිරිසක් අපිට දැන් සමහරට ඇසුරට නැති වෙන්නත් ඉඩ තියෙනවා. සමහරට කලින් අවස්ථාවන් වලදී අපි සෑහෙන පිරිසක් ඇසුරු කළා. බොහොම සතුටු සාමීචි කතාවන් වල යෙදුනා. බොහොම කුළුපගව සෑහෙන පිරිසක් එක්ක අපි හිටියා. නමුත් දැන් මේ අලුත් ගමනක් පටන් ගත්තට පස්සේ එතෙන්දි හම්බෙන්නේ අලුත් ඥාතීන් පිරිසක් කියලා කියන්න පුළුවන්. එතෙන්දි හම්බෙන්නේ වෙනම ඒ අලුතෙන් පටන් ගත්ත ගමන යන්න උත්සාහවත් වෙන වෙනත් පිරිසක්. අර අපි කලින් ඇසුරු කරපු පිරිසේ ඉන්න අනිත් කට්ටිය අපි හිනම් ටිකක් පරීක්ෂාකාරී වෙන්න අවශ්‍යයි. දැන් මම අලුතෙන් ටිකක් උත්සාහවන්තව, ධෛර්යවන්තව, හරිම අමාරුවෙන් යන්න ගමනක් පටන් ගත්තා. ඒ ගමන යන්න මේ දැනට මම ඇසුරු කරන පිරිස් අතරේ කවුද උදව් කරන්නේ? කවුද මාව ආයෙමත් අර පරණ වලටම ඇදලා දාන්න හදන්නේ? කියලා නම් පොඩ්ඩක් පරීක්ෂාකාරී වේ යුතුයි. එතන තමයි අපි සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වඩ아가ගෙන යනවා නම් ආරෂ්ඨාංග මාර්ගයක් දියුණු කරගෙන යනවා නම් ඒතර මේ වගේ පැතිත් පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ වඩන ගුණධර්ම එකක්වත් එකපාරටම අපිට උරුම වෙන්නේ නැහැ. දැන් අපි හිතන්න ප්‍රවෘත්ති බලනකොට වෙනත් දෙයක් අපි චිත්‍රපටියක් බලනකොට ඉතින් ඒක එච්චර අමාරු නැහැ. ඒක දිහා ඔහෙ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි නිකන් ඇදිලා යනවා. පැය ගණන් ගත වෙලා ඉතින් කාලේ ගිය හැටිවත් දන්නේ නැහැ. එක චිත්‍රපටියක් බලලා ඊට පස්සේ ඔන්න ප්‍රවෘත්ති බලලා ආයෙත් තව ටෙලි නාට්‍යයක් බලලා ඔන්න තවත් චිත්‍රපටියක් බලලා ආයෙත් ඔන්න ප්‍රවෘත්ති බලලා සමහරට පැය ගණන් කාලේ ගත වෙලා ඒක හරි පහසු එකකින් බැලුවාම. හැබැයි මේ තමන්ගේ ඇතුළත හදන වැඩපිළිවෙල එච්චර පහසු නෑ. ඒකට අර තරම් අපිව ඇදිලා යන්නෙත් නෑ. ඉතින් ඒක පුදුම විදිහේ උත්සාහයකින්, ධෛර්යයකින්, විශ්වාසයකින්, ශ්‍රද්ධාවකින් යා යුතු ගමනක් වෙනවා. ඉතින් හරි අමාරුයි. ඒතර එහෙම ගමනක් යන්න පටන් අරගෙනත් අපි ටික ටික ওই ගමනේ ක්‍රියාත්මක වෙනකොට අපි ගිහිල්ලා හරියට නිකන් අර ලිස්සන ගහේ නගින වගේ ආයෙත් රූටලා ඇවිල්ලා බිමට වැටෙනවා නම් එතකොට ඉතින් අර හොද මඩේ දාන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.
දැන් මං යම්කිසි ගමනක් යන්න උත්සාහවන්ත වෙනවා. ඒ ගමන යන්න වෙරවේරිය දරනවා. ඒක රැකගන්න, ඒක පිරිහිලා ගන්නේ නැතුව ඒක තව ටිකක් අදිෂ්ඨානපූර්වකව ඉස්සරහට අරගෙන යන්න උත්සාහන්ත විය යුතුයි. එතකොට අර තවත් අපි අසුරු කරන පිරිසෙන් කවුද මේකට තවට පොඩි හරි ධෛර්යයක් දෙන්නේ? කවුද වට වචනයකින් හරි මාව මේ ගමනට උනන්දු කරන්නේ? හරි පාර පෙන්ලා දෙන්නේ කවුද කියන එක ගැන අපි පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කරන්නේ. එක පිරිසක් ඉන්නවා න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ. බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා ඔන්න එක පිරිසක් ඉන්නවා, එක කණ්ඩායමක් ඉන්නවා න සේවිතබ්බෝ. ඒ අයව සේවනය කරන්න එපා, අසුරු කරන්න එපා. න භජිතබ්බෝ. ඒ අයත් එක්ක කතා බහට යන්න, කුළු බග වීම එක්ක යන්න එපා. න පෛරුපාසිතබ්බෝ. ළඟින් ඇසුරක් පවත්වන්න යන්න එපා. ඊළඟට මොකද හේතුව? මොකද ඒ අය එක ඉන්න ගියොත් අපි අර දියුණු කරගත්ත සීලය, දියුණු කරගත්ත සමාධිය, අපි අමාරුවෙන් පොඩ්ඩක් හරි ඉගෙනගත්ත දේ පිරිහිලා යන්න ගන්නවා. මොකද ඒ අය කියන්නේ සම්පූර්ණයෙන් වෙන අතකට කතා කරන්නේ. ඉතින් එතකොට අපි අමාරුවෙන් දියුණු කරගත්ත සතිය ඒගොල්ලොත් එක්ක කතා කරන්න ගියාම අන්න ආයෙත් නිකන් දුර්වල වෙලා යනවා. අපි අමාරුවෙන් හිතේ ඇති කරගත්ත එකඟතාවය ආයෙත් විසිරෙන්න ගන්නවා. ආයෙත් ඉතින් අපි හිතමු ගිහිල්ලා අපි පොඩ්ඩක් සක්මනකට ගියාම ඕ ගාලා ඔන්න ආයෙත් ඉතින් අර කතා කරපු තේරුමක් නැති දේවල් හිතට එනවා. නැත්නම් අපි ගිහිලා ආයෙත් ආනාපාන සතිය වඩන්න ගියාම ආයෙත් ඔන්න নানা ප්‍රකාර දේවල් ඔලුවට එනවා. මොකද අපි ඇසුරු කරලා තියෙන නරක කෙනෙක්. අපි ඇසුරු කරලා තියෙන ඇසුරු නොකර යුතු කෙනෙක්, නොකළ යුතු කෙනෙක්. ඉතින් ඒ අයගෙන් අපිට ලැබිලා තියෙන්නේ බොහොම පිරිහීමක් ඇති වෙලා තියෙන එක Tamanට දැනෙන්නේ අර වගේ Taman නැවතත් අර ආරම්භ කරපු යහපත් මාර්ගයේ යන්න උත්සාහයක් දරනකොට. ඒ උත්සාහය දරනකොට Tamanට තේරෙනවා මේ මොකද්දෝ කෙනෙක් ඇසුරු කරා, කවුදෝ කෙනෙක් ඇසුරු කරා. මෙන්න මෙයාව ඇසුරු කරන්න ගිහිල්ලා මම අර හිටිය තැනින් ඔන්න පොඩ්ඩක් වැටිලා. අර හදාගෙන ආව හිත ආයෙත් නිකන් කඩතොළු වෙලා. හදාගෙන ආපු හිත ආයෙත් ඔන්න අර පරණ තත්ත්වෙටම වැටිලා. ලිස්සන ගහේ බිමට වැටිලා. ආයෙත් ඉතින් අර මේ ග්‍රීස් ටික අතුල්ලගෙන ආයෙත් උඩට රගින්න ඕනේ. මොකද මේක රැඳෙන්නේ නැහැනේ එකපාරටම. අර චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්නා වගේ පහසු නෑ. ඒකයි මම මුලින්ම කිව්වේ. මේ දේ ටිකක් අපහසුයි. වීරයෙන් කළ යුතු දෙයක්. වෑයමකින් කළ යුතු දෙයක්. ධෛර්යයෙන් කළ යුතු දෙයක්. නැවත නැවත ධෛර්යවත් වෙමින් කළ යුතු දෙයක්. එහෙම කළත් අර වගේ කෙනෙක් ඇසුරු කරන්න ගිහිල්ලා ඔන්න අපි හදාගත්ත ටිකක් පිරිහුණාම ඉතින් අපිටම තමයි පාඩුව. අපිමයි ඉතින් ආයෙත් මුල ඉඳන් හදන්න වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අර සේවනයේ නොකළ යුතු කෙනා ගැන කියන අවස්ථාවේදී හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. අපිට සාපේක්ෂව මේ අනිත් තැනත්තා ඉන්නේ අඩු මට්ටමක සීලයක. අපිට සාපේක්ෂව අනිත් තැනත්තා ඉන්නේ අඩු සමාධි මට්ටමක. අපිට සාපේක්ෂව අනිත් තැනත්තා ඉන්නේ අඩු ප්‍රඥා මට්ටමක. ඉතින් ඒ නිසා ඒ බඳු කෙනෙක් ඇසුරු කරන්න ගියාම අපි පොඩ්ඩක් ආපස්සට යන ගතියක් තියෙනවා. අපිත් නිකන් ඇදිලා යනවා මේ රැල්ලට. අපි අර ගොඩනගාගත්ත මට්ටමින් අපි පිරිහිනවා. ඉතින් ඒ නිසා හැබැයි බුදුරජාන් වහන්සේ පොඩ්ඩක් අපිට අවස්ථාවක් දෙනවා මේ විදිහට න පෛරුපාසිතබ්බෝ අඤ්ඤත්‍ර අනුද්දයාය අඤ්ඤත්‍ර අනුකම්පාය. ඇසුරු කරන්න නම් එපා. හැබැයි ඉතින් අනුකම්පාවෙන් කරුණාවෙන් පොඩ්ඩක් ඉතින් ඇසුරු කරාට කමක් නැහැ. ඉතින් එතෙන්දී අපි නිකන් හරියට හිතන්න අර පාළු ළිඳකට එබිලා බලනකොට අපි තුමු අපි කැලේක අතරමං වෙලා යනකොට ඔන්න පාළු ළිඳක් පේන්න තියෙනවා. අපි දුවගෙන ගිහිල්ලා ඒක දිහා බලන්න ගියොත් එහෙම ඉතින් ළිඳට වැටන් වැටෙනවා. ඉතින් එතෙන්දී එහෙනම් අපි බොහොම පරිස්සමෙන් තමයි මේ පාළු ළිඳට නැමිලා බලන්න වෙන්නේ. මේකේ වතුර තියෙනවද, සත්තු වැටලා ඉන්නවද, වතුර පොඩ්ඩක් බොන්න පුළුවන්ද කියලා. එහෙනම් බොහොම පරිස්සමෙන් ඕනේ බලන්න. සාමාන්‍ය උපමාවට කියන්නේ හරියට නිකන් බිම දිගා වෙලා ඔළුව විතරක් දාලා බලනවා ළිඳට මොකද තත්ත්වය කියලා. මොකද මුළු කඳම තියෙන්නේ ඒ ගොඩින්ද ඉතින් අනතුරක් වෙන්න තියෙන හැකියාව අඩුයි. අන්න ඒ වගේ අපි එහෙමනම් අර Tamanට තේරෙනවා නම් මේ තැනත්තාගේ ගුණධර්ම අඩුයි. මේ තැනත්තාගේ සීලය දුර්වලයි. මේ තැනත්තාගේ ඒකාග්‍රතාවය දුර්වලයි. හැසිරෙන ආකාරය හොඳට ඒකෙන් පෙන්눔 කරනවා. ඊට පස්සේ ප්‍රඥාව මෙයාගේ දුර්වලයි කියලා තේරෙනවා නම් අනුකම්පා සහගතව කරුණාවෙන් ඇසුරු කරාට කමක් නැහැ. හැබැයි Taman ආරක්ෂා වෙලා. ඉතින් එතකොට කොහොමද තවත් පැත්තකින් මේ පුජ්‍යලයව හඳුනගන්නේ? ඉතින් ඒකට තවත් බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් පෙන්නනවා. දැන් මේ අඩු සීලයක්, අඩු සමාධියක්, අඩු ප්‍රඥාවක් තියෙන කෙනා ඊටත් එහාට යන්න කලින් ඒවැ ගැන හිතන්නේවත් නැතුව සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ භූමියක ඉන්න කෙනා
හඳුනගන්න එහෙනම් අපි පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕන. අසත්පුරුෂයෙක් කියන්නේ කවුද? ඉතින් ඒක සරලව අර්ථ දක්වනවා පන්සිල් පද කඩනවා නම් ඉතින් එතන අසත්පුරුෂ භූමියක් වශයෙන් ඍජුවම කියනවා. ඒ කියන්නේ පානාතිපාතී හෝති අදින්නාදානී හෝති ඔය විදිහට විස්තර කරගෙන යනවා. ඒ කියන්නේ සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමෙහි වර්ධවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, ඊට පස්සේ රහමෙර පානය කරනවා නම්, ඒ කියන්නේ අපි දන්න පන්සිල් පද පහ කඩනවා නම් අසත්පුරුෂයෙක් කියලා ඍජුවම කියනවා. හැබැයි ඒකේ තවත් පැත්තක් තියෙනවා. අසත්පුරුෂයන් අතර අසත්පුරුෂතරෝ කියලා වචනයක් පාවිච්චි කරනවා. අසත්පුරුෂයෙන්ගෙත් අසත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් තවත් කෙනෙක් ඉන්නවා කියලා කියනවා. දැන් ඒතර බැලුවාම අසත්පුරුෂයෙක් ඉන්නවා. අසත්පුරුෂයන්ගෙත් අසත්පුරුෂයෙක් ඉන්නවා කියලා කියනවා. ඒ කවුද? බුදුරජාණන් වහන්සේ කියනවා තමනුත් සත්තු මරනවා. ඒ වගේම අනිත් අයවත් සත්තු මරන්න උනන්දු කරනවා. තමනුත් හොරකම් කරනවා. අනිත් අයවත් සත්තු හොරකම් කරන්න උනන්දු කරනවා. තමනුත් කාමයේ වරදවා හැසිරෙනවා. අනිත් අයවත් ඒ පැත්තට මැදලා දානවා. තමනුත් බොරු කියනවා, හිස් වචන කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා. ඒ සම්පූර්ණයෙන්ම ඒ වචනයෙන් කරන්න ඕන දුෂ්චරිතයන් කරනවා. අනිත් අයවත් ඒකට පොළඹවනවා. ඒ වගේමයි තමනුත් රහමෙර පානය කරනවා. අනිත් කෙනාවත් ඒකට පොළඹවනවා. එහෙමනම් අසත්පුරුෂයෙන්ගෙත් අසත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. මෙන්න මෙහෙම පිරිස ඉන්නවා. සාමාන්‍ය අසත්පුරුෂයෙකුටත් එහා ගියා අසත්පුරුෂ භාවයක් තමයි මෙයාගේ තියෙන්නේ. ඇතම් කෙනෙක් ඉන්න පුළුවන් තමන් මේ කටයුත්තේ නියලුණාට අනිත් අයව ඒකට උනන්දු කරවන්නේ නැහැ. තමන්ට දැන් එකකින් ගැලවෙන්න බැරි කමට කරනවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් රහමෙර පානය කරන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. හැබැයි දැන් ඉතින් අර ඇබ්බැහියෙන්දා ඒක කරගෙන යනවා. හැබැයි අනිත් අයට ඒක කරන්න කියන්නේ නැහැ. පුළුවන් තරම් සමහරට අනිත් පැත්තටත් කියනවා බොලා කොහොම හරි බේරියල්ලා කියලා. ඉතින් එතන තියෙනවා යම්සි ගුණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පැතිවලින් අපි තේරුම් ගන්න අවශ්‍යයි කවුද මේ ගන්නම දෙයක් නැත්තේ. කවුද අසත්පුරුෂයන්ගෙත් අසත්පුරුෂයෙක් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. තවත් පැත්තකින් විස්තර කරනවා කොහොමද මේ අසත්පුරුෂ භූමිය හඳුනගන්නේ. අසත්පුරුෂ භූමියක් කියලාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අකතඤ්ඤෝ හෝති අකත වේදී. කෙලෙහි ගොඩ දාන්න නැත්තම් අන්න අසත්පුරුෂයෙක්. අපිට හිතෙන්නේ නැහැ මේ සමහරලාට මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් මේවා ගැන සූක්ෂමව කියලා තියෙනව නේද කියලා. වෙනම සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේ දුක නිපාතේ. ඒ කියන්නේ කරුණු දෙකක් අඩංගු වෙන අවස්ථාවේදී විස්තර කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අසත්පුරුෂ භූමිංච වෝ භික්ඛවේ දේසිස්සාමි සත්පුරුෂ භූමිංච. මහණෙනි මම අසත්පුරුෂ භූමියක් දේශනා කරනවා අසත්පුරුෂ භූමියක් දේශනා කරනවා. තං සුනාත සාදුකං මනසිකරවත. මේක හොඳට අහගන්න. හිතේ දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. කතමාච භික්ඛවේ අසත්පුරුෂ භූමි. කිමෙක්ද මහණෙනි මේ අසත්පුරුෂ භූමිය කියලා කියන්නේ? අසත්පුරිසෝ භික්ඛවේ අකතඤ්ඤෝ හෝති අකත වේදී. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් අසත්පුරුෂයෙක් නම් එයා තුල කෙලෙහි ගුණයක් නැහැ. ඒක හොඳ අපිට සමාජ ජීවත් වෙනකොට සමාජය ඇසුරු කරනකොට අපේ ගෝල බාලයෝ ඇසුරු කරනකොට අනිකුත් යාළු මිත්‍රාදීන් ඇසුරු කරනකොට මේ පින්වුතුන්ට එමට හඳුනා ගන්න පුළුවන් කාටද කළගුණ මතක තියෙන්නේ. හිතන්න යම්සි කෙනෙක් මොකක් හරි අවස්ථාවකදී පුංචි හරි උදව්වක් කළා. ඒව හැබැයි මතක නැත්තම් ඇතම් කෙනෙකුට ඒව නිකන් ලඝුකට සලකනවා නම් ඒව නිකන් නොසලකා හරිනවා නම් ඉක්මනට මේවා අමතක කරනවා නම් සමහරලාට ඒ උදව් අරගෙන උදව් කරපු කෙනාටම අනිත් පැත්තට මේ අකටයුත්තක් නම් කරන්නේ. ඉතින් ඒ කියන්නේ ආයි බලන්න දෙයක් නෑ අසත්පුරුෂයෙක් තමයි. ඉතින් ඒ නිසා යම්ස කෙනෙක් ඔන්න ඔය අකෘතඥතාවය, කෙලෙහි ගුණ නොදන්නා ගතිය, ඒ කළගුණ මතක තියාගන්න නැතුව ඉන්න ස්වභාවය. ඉක්මනටම අමතක කළා දාලා නිකන් ඒවා හැල්ලු කොට සලකන ගතිය බුදුරජාණන් වහන්සේ කියන මේක තමයි අසත්පුරුෂ භූමිය. කවුරු හරි ඒ බඳු ස්වභාවයක් වර්ණනා කරනවා නම් ඒ වර්ණනා කරන්න කෙනාත් අසත්පුරුෂයෙක් කියලා හරිම ඍජුවට මේ ප්‍රකාශය කළා තියෙනවා. ඒකේ අනිත් පැත්තත් බුදුරජාණන් වහන්සේ කියනවා සත්පුරුෂෝචවෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී. හැබැයි සත්පුරුෂයා හැම නෙමෙයි. සත්පුරුෂයා හැමතිස්සෙම කතඤ්ඤෝ කතවේදී. එයා හැමතිස්සෙම කළගුණ දන්නවා, කළගුණ සලකනවා. කවුරුන් හෝ පුංචි හෝ උදව්වක් කරලා තියෙනවා නම් ඒක හොඳට මතක තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ කළගුණ සලකනවා. පොඩි හරි අවස්ථාවකදී ඒ කළගුණය මතක තියාගෙන ඉඳලා ප්‍රතිඋපකාර කරනවා. ඒ තමන්ගේ මේ සත්පුරුෂ ගුණය පෙන්눔 කරනවා. ඒ වගේමයි ඒ සත්පුරුෂ ගුණය ගැන යම්සි කෙනෙක් වර්ණනා කරනවා නම් අනිත් අයව මේ කෙලෙහි ගුණ සැලකීම ගැන උනන්දු කරනවා නම් අන්න සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා.
කේවලා ඒසා භික්කවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදීතා. හාත්පසින් මේ යම්සි කෙනෙක් තුල මෙබඳු කෘතවේදීත්වයක්, කළගුණ සලකන ගතියක්, ඒ තමන් ලැබ උපකාරය මතක තියාගෙන ඉන්න ගතියක්, කෘතවේදීත්වයක් හදවතේ ගැබ්බෙලා තියෙනවා නම් අන්න සත්පුරුෂ භූමියක්. ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් අපි ආයුත්තේ මොන වගේ පාරකද. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සත්පුරුෂ භූමියට එනම් අපි නැඹුරු වෙන්න අවශ්‍යයි. සමහරවිට අපි ගාව මේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපිට අපේ අම්මලා තාත්තලා කරපු දේවල්, අපේ වැඩිහිටියෝ කරපු දේවල්, අපිට අපේ ගුරුවරු කරපු දේවල් අපිට සමහරවිට අමතක වෙන්න ඉඩ තියෙනවා. සමහර රාජකාරී බහුල වීම නිසා අපි ඒවය ගැන ඒ තරම්ම සැලකිල්ලක් දැක්ුවේ නැති නිසා, සමහරලාට අපි ටිකක් ඊට වඩා ලොකු තැනකට ආපු නිසා, සමහරලාට අපිට අර පුංචි කාලේ නැත්තම් අපිට නැති බැරි කාලේ කවුරු හරි කරපු දෙයක් අපිට අමතක වෙන්න ඉඩ තියෙනවා. නමුත් එතන තියෙන අසත්පුරුෂ බවක්. හුඟක් වෙලාවට අපිට සල්ලි බාගේ තියෙන වෙලාවට ඉන්න යාළුවෝ මිත්‍රයෝ නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට බොහොම අසරණ වෙලා ඉන්නකොට, අපිට යමක් කමක් නැති වෙලාවේදී කවුද පිහිට උනේ? නැත්තම් අපිට ඒ තරම් නුවණක් නැති වෙලාවේදී කවුද අපිට පිහිට උනේ? අපි තුල ඒ තරම් සීලයක් නැති වෙලාවේදී අපිට කවුද පාර කියලා දුන්නේ? නැත්තම් අපි තුල හොඳ සමාධියක්, ඒකාග්‍රතාවයක් නැති වෙලාවේදී කවුද මට අත දුන්නේ? නැත්තම් මේ සත්පුරුෂ භූමියකට මාව යොමු කළේ කවුද? වචනයකින් හරි මට අවවාදයක් දුන්නේ කවුද? කියලා අන්න ඒ විදිහට එහෙනම් අපිට පොඩ්ඩක් අපේම ජීවිත දිහා ආපසු හැරලා බලන්න වටිනවා. ඉතින් ඒකෙත් විවිධාකාර පැති තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇතම් කෙනෙක් ඉන්නවා මේ Tamanට වැරද්ද තේරෙන්නේ නැහැ. Tamanගේ අතින් විවිධාකාර වැරදි සිද්ධ වෙනවා. හැබැයි මේ වරද හදාගන්න තරම් එයාට නුවණක් නැහැ. දෙමේ භික්ඛවේ බාලා. මේ බාලයින් අසත්පුරුෂයන් ಜಾති දෙකක් ඉන්නවා. එක්කෙනෙක් කියනවා අච්ඡයන් අච්ඡයතෝ න පස්සති. එයාට වැරදි පේන්නේ නැහැ. එයාගේ තියෙන මෝඩකම. වැරදි කෙරෙනවා, සත්තු මරනවා වෙන්න පුළුවන්. නැත්නම් එයා ගාව විවිධාකාර නරක කටයුතු නැත්නම් සිතුවිලි ප්‍රතිපදා, නරක ප්‍රතිපදා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එයාට තේරෙන්නේ මේක නරකයි කියලාවත්. තවත් එක්කෙනෙක් ඉන්නවා, ඒක තමයි නරකම දේ. තවත් අපිටම වෙන සත්පුරුෂයෙක් දැකලා කියනවා මෙන්න මේක හදාගන්න, මේක වැරදි, මේ විදිහට ගියොත් බොහොම ආඝාතයකටයි වැටෙන්නේ, පිරිහීමකුයි වෙන්නේ කියලා තව කෙනෙක් කියනවා. හැබැයි ඒකවත් පිළිගන්න කැමති නැහැ. එතකොට ඔන්න තවත් පැතිවලින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා විස්තර කරලා තියෙනවා. එතකොට එක්කෙනෙක් තමන්ගේ මෝඩකම නිසා වැරදි කරගෙන යනවා, ඒකේ තියෙන වැරද්ද තේරෙන්නේ නැහැ. දහමක් අහලා නැහැ, නැත්නම් සත්පුරුෂ අසුරක් ලබලා නැහැ, නැත්නම් ඒව ගැන කිසිම තැකීමක් නැහැ. ඒ නිසා හදාගන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. තවත් පැත්තකින් තව කෙනෙක් ඒ කරන මේ අකටයුතු දැකලා, යාගේ තියෙන දුර්වලකම් දැකලා කියලා දුන්නොත් ඒක හදාගන්නෙත් නැහැ. සමහරට මාන්නක්කාර ගතිය නිසා, සමහරට තමන්ගේ තියෙන බලපුරුවන්කාර ගතිය නිසා, තමන්ගේ හිතාගෙන ඉන්න අපිටම ශක්තිවන්තයි කියලා හරි, දන්නවා කියලා හරි මොකක් හරි හිතාගෙන ඉන්න ගතිය නිසා හදාගන්නවත් හිතෙන්නේ නැහැ. මොකද බිමට බහින්න අමාරුයිනේ. තමන් දන්නවා කියලා හිතාගත්තට පස්සේ, මම දැන් ලොකු කෙනෙක් කියලා හිතාගත්තට පස්සේ අර කවුරු හරි තමන්ගේ වරදක් පෙන්ලා දෙනකොට ඒක නිහතමානීව පිළිගන්න පුළුවන් හැකියාව අහිමි වෙනවා. එතකොට හැම පැත්තකින්ම වෙන්නේ පිරිහීමක්. මොකද තමන්ට තමන්ගේ වැරද්ද හදාගන්නත් බෑ. තව කෙනෙක්ගේ වැරද්ද පෙන්ලා දුන්නාම ඒක පිළිගන්නත් බෑ. පිළිගන්න හිත නැමෙන්නේ නැහැ. ඒ වගේ සමහරවිට අපේ ජීවිතවලත් ඔය වගේ තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි මේ සම්පූර්ණයෙන්ම ਸਰව සම්පූර්ණ වෙලා අපි නම් එහෙම නැහැ කියලා කියන්න නෙමෙයි මේ අවශ්‍ය වෙන්නේ. අපේ ජීවිතවල මෙහෙම අවස්ථාවන් වෙලා තියෙනවද? මට යම්කිසි හෝ සත්පුරුෂයෙක් ඇවිල්ලා මගේ තියෙන අඩුපාඩුවක් පෙන්නලා දීලා තියෙනවද? ඒ වෙලාවේදී මම ඒක පිළිගන්නේ නැතුව මම යාව පැත්තකට දාලා තියෙනවද? එහෙම නැත්නම් මම ඒක පිළිගන්නේ නැතුව මම ඒ කියන කෙනාට දොස් කියලා තියෙනවද? කියලා එන අපි පොඩ්ඩක් නිහතමානීව බිමට බහැලා හිතලා බලන්න වටිනවා. මොකද මේ යන ගමනේදී අපිමයි පාඩුවට ලක් වෙන්නේ. අපිමයි පිරෙහෙන්නේ. මොකද අපේ තියෙන අඩුපාඩුවක් යම්සි සත්පුරුෂයෙක් ඇවිල්ලා කියලා දුන්නාම අපි ඒක පිළිගන්නේ නැත්නම් ඒ සත්පුරුෂයාට නෙමෙයි පාඩුව තියෙන්නේ. අපිටමයි. මොකද අපි මේ වැරද්ද අරගෙන දිගට කරගෙන යනවා. අපිම තව වැරදි පාරේ යනවා. අන්තිම අපිම ආගාදයට වැටෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් නිහතමානීව හිතන්න අවශ්‍යයි. මේ වගේ අවස්ථාවන් වලදී මං කොහොමද හැසිරිය යුත්තේ? නැත්නම් මං කොහොමද විමට බහැලා මේ කියන දේ ඇත්තද කියලා සැලකිලිමත් විය යුත්තේ?
ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා වස් පවාරණය කියලා ස්වභාවයක්. දැන් මේ පිංගුතුන් ගත කළා ආවේ සමහරවිට කටින පිංකම් වලට එහෙම ගිහිල්ලා විවිධ අත්දැකීම් ලබලා ඇති. නමුත් භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ විශේෂයෙන් කියනවා ඒ වස්තුම් මාසයෙන් පස්සේ සියලු දෙනාම එකතු වෙලා ඇඳිලි බැඳගෙන අනිත් සියලුම දෙනා වහන්සේලාට ආරාධනා කළන්න මේ වස්තුම් මාසයක් මම ඔබ වහන්සේලා එක ගත කළා. මේ ගත කරද්දී මගේ පුංචි හෝ වැරද්දක් දැක්කනම් මගේ සුළු හෝ වැරද්දක් දැක්කනම් එහෙම නැත්නම් කාගෙන් හරි එහෙම වැරද්දක් තියෙනවා කියලා ඇහුණා නම් අනේ මං කෙරේ අනුකම්පාවෙන් මට කියන්න. ඔන්න වගේ කරන ප්‍රකාශයක් තියෙනවා. ඒක තමයි පවාරණය කියලා කියන්නේ. වස් පවාරණය කියලා කියන්නේ. ඒක සුවිශේෂී අවස්ථාවක්. තමන් මේ තරම් අනිත් පිරිසත් එක්ක කාලය ගත කරලා තිනවා දැන් වස් 3 මාසයක්. ඒ අවස්ථාවේදී මගේ මොනවා හරි වැරද්දක් දැක්කද? මගේ සුළු හෝ අඩුපාඩුවක් දැක්කද? නැත්නම් වෙන කෙනෙක් හරි එහෙම අඩුපාඩුවක් කිව්වද? කිව්වනම් මං කෙරේ අනුකම්පාවෙන් මට කියන්න, හෙලි කරන්න. මම මේක තියෙන බව තේරුම් අරගෙන තියෙනවා නම් මං හදාගන්නම්. කියලා ඔහොම කරන ප්‍රකාශයක් තියෙනවා. ඉතින් ඒ අරහා තේරෙනවා බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් මේ වැරදි හදාගන්න පැත්තට අපි උනන්දු කරලා තියෙනවද කියලා. මොකද අපි කවුරුත් ਸਰව සම්පූර්ණ අය නෙමෙයි. හැම තිස්සෙම අපි මේ හිතන්න ඕනේ අපි ගාව වැරදි තියෙන්න පුළුවන්. අපි ගාව අඩුපාඩු තියෙන්න පුළුවන්. මගේ සීලේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මගේ සමාධියේ ඒකාග්‍රතාවයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මගේ ප්‍රඥාවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අන්නේ විදිහට අපි හැමතිස්සෙම අපිව නිකන් අර තවත් දෙයක් කරන්න ඉඩ තියෙනවා. තව මගේ හැදෙන්න දේවල් තියෙනවා. හදාගන්න අඩුපාඩු තියෙනවා කියන මානසිකත්වය අපිට ඉන්න පුළුවන් නම් හැමදාම දියුණු වෙන්න පුළුවන්. එහෙම නැතුව මම දැන් සීලෙන් සම්පූර්ණයි, සමාධිනුත් සම්පූර්ණයි, ප්‍රඥානුත් සම්පූර්ණයි. අනිත් අයගෙන් මට අහගන්න කිසි දෙයක් නැහැ. මං තමයි ලොක්කා කියලා හිතාගත්තොත් ඊට පස්සේ ඉතින් එහාට යෑමක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ පෙන්වලා තියෙන ආදර්ශය, බුදුරජාන් වහන්සේගේ ශාසනයේ හිටි සාරිපුත්ත මහරහතන් වහන්සේලා පෙන්වලා තියෙන ආදර්ශය පුදුමාකාරයි කියලා හිතෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පිංගුතුන් අහලා ඇති මේ උදේ මහාන කරපු තමන් අතින් මහාන කරපු මේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 7යිලු. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමයි සාමාන්‍යයෙන් සේනාසනයේ හැම කටයුතුම හොයලා බලලා තියෙන්නේ. ඉතින් අන්තිමට තමයි පිණ්ඩපාතේ යනවා කියන්නේ. මොකද හැම කුටියක් ගානම ගිහිලා බලනවලු ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙනවද, පිළිවෙලටකට තියෙනවද කියලා එම පුදුමාකාර වගකීමකින් ඒ තමන් වහන්සේගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවකින් හැමදේම හොයලා බලලා කියලා දීලා කරගෙන යන ස්වභාවයක් තියලා තියෙනවා. ඉතින් උන්වහන්සේ එදා ඒ ඔක්කොම කළා පින්නපාතේ යනකොට ටිකක් පරක් වෙලා නිසා කොහමද සිවුරු කොනක් ගෑවෙනවලු පොළවේ බිම ගෑවෙනවලු. ඉතින් එතකොට අර සාමණේර ස්වාමීන් වහන්සේ කියනවලු ස්වාමීන් වහන්සේගේ මේ සිවුරු කොනක් බිම ගෑවෙනවා. ඉතින් එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇඟිලි බැඳගෙන කියනවලු ඔබ වහන්සේ මේ කාරණේදී මගේ ගුරුවරයෙක් කියලා අන්න ඉක්මනටම සිවුරු හදාගත්තා කියලා කියනවා. ඉතින් එතකොට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ හැරුණාම ප්‍රඥාවන්තයින් අතර ශ්‍රේෂ්ඨ. ඒ වගේම මේ ධර්මසේනාධිපති. ඉතින් බඳු තත්වයක්, ඒ බඳු ගරු බුහුමන් ලබන තැනැත්තෙක් කොයිතරම් නිහතමානීව කටයුතු කරලා තියෙනවද කියන එකෙන් අපිට තේරෙනවා. එහෙනම් අපි කෙතරම් නිහතමානී විය යුතුද? අපි කොහෙද ඉන්නේ? උන්වහන්සේලාට සාපේක්ෂව. අපිට පුළුවන් ද අපේ පුංචි දරුවෙක් ඇවිල්ලා තමන්ගේම පුතා වෙන්න පුළුවන්, තමන්ගේම දියණිය වෙන්න පුළුවන්. ඇවිල්ලා කිව්වොත් අම්මේ මෙන්න මේක හදාගන්න, තාත්තේ මෙන්න මේක හදාගන්න කියලා කිව්වොත් මට පුළුවන් දෙයක හදාගන්න. මට පුළුවන් දෙයක් ගැන චුට්ටක් විපරම් කරලා බලන්න. එහෙම නැත්නම් අපි නිකන් ඔබ මොනවද දන්නේ කියලා ඔන්න අපි අයින් කරලා දානවද? එහෙම නැත්නම් අපේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේක පොඩ්ඩක් හදාගන්න ස්වාමීන් වහන්සේ, මේක පොඩ්ඩක් හදාගන්න ගුරුතුමනි කියලා ඇවිල්ලොත් කියලා කිව්වොත් ඔබ මොනවද දන්නේ මමනේ ගුරුවරයා කියලා කියන ආකල්පයක්ද අපේ තියෙන්නේ. කියලා එහෙනම් අපි පොඩ්ඩක් හිතලා බලන්න අවශ්‍යයි. මොකද අපි සමහරවිට අපේ ගාව වැරදි තියෙන්න පුළුවන්. අපිට නොතේරෙනව වෙන්න පුළුවන්, අපි නොදැක්ක වෙන්න පුළුවන්. තව කෙනෙක් ඒක දකින්න ඉඩ තියෙනවා. දැකලා අපිට කියනවා නම් එතෙන්දී අපි එහෙනම් ඇත්ත වශයෙන්ම මේ වැරද්ද මගේ තියෙනවද කියලා විපරමක් කරන්න තරම් මානසිකත්වයක් අපිට පවත්වන්න පුළුවන් නම් ඒකේ වාසිය අපිටමයි. නමුත් කවුරුත් අපිට එහෙම අවවාදයක්වත් දෙන්නේ නැත්තම් එතන තියෙන්නේ හරිම අසරණ වීමක් කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කේසී කියන අශ්වයින් দমনය කරන තැනැත්තාට බුදුරජාණන් වහන්සේ කියනවා මේ
උන්වහන්සේ මේ කේසී කියන අශ්වයෙන් দমনය කරන තැනැත්තා අතර සුහද සංවාදයක් ඇති වෙනවා. ඉතින් එතකොට ඒ කේසිකෙන් අහනවා කොහොමද ඔබ මේ තරම් අශ්වයෙන් দমনය කරන්නේ? දැන් මේ කැලෑ වෙන්නේ අශ්වය අල්ලන් එන්නේ. අල්ලන් ඇවිල්ලා බොහොම හරි ප්‍රසිද්ධ අශ්වයෙන් দমনය කරන කෙනෙක්. තමයි මේ කේසී කියන්නේ. ඉතින් මා කියනවා ඉතින් මේ අශ්වය අල්ලන් ආවම මම ඇතම් කෙනෙක් බොහොම මෘදු අන්දමින් দমনය කරනවා. ඒගොල්ලන්ගේ පහසුයි. එච්චර අමාරුවක් නැහැ. ඒගොල්ලන්ට මම මේ අන්දමින් ඒ අශ්වෙන්ට ඒ උපක්‍රමශීලීව බොහොම මෘදු අන්දමින් দমনය කරනවා. ඇතම් කෙනෙක් එහෙම හරියන්නේ නැහැ. මම ටිකක් රළු අන්දමින් ටිකක් පාරක් දෙකක් ගහලා රළු අන්දමිනුත් দমনය කරනවා. තවත් පිරිසක් ඉන්නවා. තවත් අශ්වයින් පිරිසක් ඉන්නවා. මම මෘදු අන්දමිනුයි රළු අන්දමිනුයි කියන මේ දෙකෙන්ම দমনය කරනවා. හැබැයි තවත් අශ්වය පිරිසක් ඉන්නවා. උන්ව හදන්න බෑ. මම මොකද කරන්නේ? උන්ව මරලා දානවා. ඇයි මේ මරන්නේ? මොකද මේ කේසී කියන්නේ බොහොම ප්‍රසිද්ධ අශ්වයෙන් හදන দমনය කරන හීලෑ කළා දෙන රජුරවන්ටත් අශ්වයෙන් හීලෑ කළා දෙන තැනැත්තෙක්. ඉතින් යාගේ අර ගෞරවයට බාධාවක් කීර්තියට බාධාවක් මේ කවුරු හරි අශ්වයෙක් দমনය කරන්න බැරි වුණා කියන එක. ඉතින් দমনය කරන්න බැරි නම් හදා ගන්න බැරි එකෙක් නම් මරලා දානවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ කේසී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් ඔබ වහන්සේට මේ තරම් ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කොහොමද මේ ශ්‍රාවකින් দমনය කරන්නේ? කේසී මමත් ওই ක්‍රමෙම තමයි අනුගමනය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කොහොමද? මමත් ඇතැම් පිරිසක් මෘදු අන්දමින් দমনය කරනවා. ඉතින් එයාට පාර කියලා දෙනවා, ධර්මයක් කියලා දෙනවා, බණක් කියනවා, මෘදු අන්දමින් দমনය කරන්න පුළුවන්. තවත් පිරිසක් ඉන්නවා එහෙම කරන්න බෑ. එයාට රළු විදිහට দমনය කරනවා. එයාට මං විනය ශික්ෂාපද පනවලා, දඬුවම් දීලා, බැනලා මං එයා එහෙම দমনය කරනවා. තවත් පිරිසක් ඉන්නවා ඒ අයව මම මේ මුරුදු අන්දමිනියු රළු අන්දමිනියු කියන මේ දෙකෙන්ම දෙආකාරයෙන්ම দমনය කරනවා. තවත් පිරිසක් ඉන්නවා හදන්න බෑ මං ඒව මරලා දානවා. දැන් එතකොට කේසිට නිකන් ඇස් උඩ යනවා මේ භාගතුන් වහන්සේ මේ මරනවා කියලා කියනවා. ප්‍රශ්නයක් අහනවා. ඇත්තද මේ ඔබ වහන්සේ මේ මෙහෙම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නේද ඉන්නේ මේ ඔබ වහන්සේ කොහොමද මරන්නේ? කේසි මේ ශාසනයේ මම අවවාද කරන්නේ නැහැ, අවවාද කරන්න බෑ, අවවාද කළා වැඩක් නැහැ. කියලා යම්ස කෙනෙක්ව අතහැරියා නම් අන්න ඒ කියන්නේ මේ ශාසනයේ පිරිහීමක් මේ ශාසනයේ සිද්ධ වෙන මරණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම්ස කෙනෙක්ව අතහැරියා නම් මෙයාව හදන්න බෑ. තවදුරටත් කියලා වැඩක් නැහැ. කියලා බුදුරජාණන් වහන්සේ අත්හැරලා දැම්මා නම් ඒ කියන්නේ ඉතින් පරිහානියක්මයි. ඒක නිකන් අර මරලා දැම්මා වගේ ස්වභාවයක් තමයි. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ මරනවා කියන එකෙන් අදහස් කරන්නේ අන්න ඒකයි. මම මු르දු අන්දමිනුත් හදන්න උත්සාහ කළා, රළු අන්දමිනුත් හදන්න උත්සාහ කළා, දෙආකාරයෙන්ම හදන්න උත්සාහ කළා, හදන්න බැරි නම් මම අතහැරලා දානවා. ඒක නිකම් මලහා සමානයි, මරුණහා සමානයි. ඉතින් ඔන්න ඔය වගේ අපි බලන්න වෙනවා අපේ ජීවිතවලදී. ඉතින් මේ බඳු තත්ත්වවල අපි ඉන්නවද? අපි කොයි මට්ටම්වලද ඉන්නේ? මට පුළුවන් ද මාව හදාගන්න? මගේ වැරදි මට පේනවද? මටම මගේ වැරදි පෙනීලා මට හදාගන්න ඒවා පුළුවන්ද? ඊට පස්සේ එහෙම නැත්තම් මට වැරදි නොපෙනිච්ච නැත්තම් නොපෙනෙන වරදක් තව කෙනෙක් පෙන්වා දෙද්දී මට ඒක නිහතමානීව පිළිගන්න පුළුවන්ද? ඊළඟට ඒ ගුණය තමයි බුදුරජාණන් වහන්සේ පඬිතෙක් කියලා කියන්නේ. එකක් තමයි Tamanට Tamanගේ වැරදි පේනවා. මෙතෙක් කාලයක් පොඩි වැරදි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි දැන් ඔන්න ධර්ම මාර්ගයකට අනුගත වෙලා සත්පුරුෂ ඇසුරක් ලැබමින් ධර්මයේ ප්‍රගුණ කරමින් යනකොට Tamanට තේරෙනවා මේ වැරදි තාම මාගාව තියෙනවා. මගේ මේ තැන් තව හැදෙන්න ඕනේ. මෙන්න මේ සිල්පද තාම ඒ තරම් ශක්තිමත්ව මම ආරක්ෂා කරන්නේ නැහැ. කියලා අන්න සීලේ පැත්තෙන් Tamanට Tamanගේ අඩුපාඩුකම් පේනවා. ඊළඟට Tamanගේ සමාධියේ තියෙන දුර්වලකම්. මගේ හිත කොහොමද හැමතිස්සෙම වික්ෂිප්තයිද? නැත්නම් දවසේ වැඩි වෙලාවක් හිත මට වොමනා අන්දමකින් මෙල්ල කරලා තියාගන්න පුළුවන්ද? කියලා අන්න Tamanගේ අඩුපාඩු Tamanට තේරෙන්න ඕනේ. ඊළඟට ප්‍රඥාව පැත්තෙනුත් අපි ටික ඉදිරියට යන ගමනක් තියෙනවද නැත්නම් ප්‍රඥාවේ තාම ලොකු අඩුපාඩුකම් මාගාව තියෙනවද? විපස්සනා නුවණක් තාම වැඩිලා තියෙනවද? ප්‍රඥාවක් වැඩිලා තියෙනවද? ඉතින් මේ හැම දෙයක්ම එහෙමනම් අපි අනිත්‍යම මට පෙන්වලා දෙන්න කලින් මට තේරෙනවා නම් මෙන්න මේ අඩුපාඩුකම් මාගාව තියෙනවා මම ඒවා කොහොම හරි හදා ගන්න ඕනේ කියලා අන්න ඒ බඳු නුවණක් යාගාව තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අච්චයන් අච්චයතෝ පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයාට වරද හැටියටම පේනවා.
එයා මේ වරද සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. මේක මගේ වරදක් තාම මට හදාගන්න බැරි වුණා. කියලා අන්න යා බොහොම මේ නිහතමානීව තමන්ගේ වැරද්ද වශයෙන් දකිනවා. වැරද්ද වශයෙන් දකිනවා. දැකලා ඉතින් අන්න උත්සාහවන්ත වෙනවා මේ වැරද්ද හදාගන්න. ඒ වගේමයි සෝ අච්චයන් දේසෙන් තස්ස යථා ධම්මං පතිගන්හාති. කවුරු හරි හැබැයි ඒ තමන්ගේ වැරද්දක් ඇවිල්ලා දේශනා කරනවා නම් අපිට හෙලිපෙහෙලි කරනවා නම් මේ වැරද්ද ඔබතුමාගේ තියෙනවා කියලා කියනවා නම් ඒක පිළිගන්න මානසිකත්වයක් තියෙනවා. එහෙමනම් අන්න ප්‍රඥාවන්තෙක්, පඬිතෙක්. දැන් අපි අර නරක කෙනා ගැන කතා කරද්දී තිබුණේ ඒකේ අනිත් පැත්ත. එයාට වැරද්ද පේන්නෙත් නැහැ. වැරද්ද කිව්වට හදාගන්න කැමැත්තක් ඇත්තෙත් නැහැ. නමුත් මෙතන තියෙනවා සත්පුරුෂ භූමියක්, ගුණයක්. කවුරු හරි වැරද්දක් පෙන්නුවාම ඒක දොහොත් මුදුන් දීලා පිළි අරගෙන හරියට නිකන් මැණිකක් පෙන්නුවා වගේ ඒක හදා ගන්නවා කියලා කියනවා. ඒ නිසා අපේ ජීවිතවල මේ ගමන යනකොට පැති ගණනාවක් හිතන්න සිද්ධ වෙනවා. අපි සතිය දිනු කරනවා වගේම, එතකොට මේ සමාධියක් දිනු කරනවා වගේම, සීලයක් දිනු කරනවා වගේම, ප්‍රඥාවක් දිනු කරනවා වගේම මේවට සරිලන පිරිසක්, සරිලන යාළු මිත්‍රාදීන් පිරිසක්, කල්යාණ මිත්‍ර පිරිසක් ඇසුරු කිරීම ගැන එහෙනම් අපිට පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා. අපි නැවතත් අපේ ඒ ඉස්සරහින් තියාගත්ත සේවිතබ්බ සූත්‍රයට පැමිණියොත් දැන් බුදුරජාණන් වහන්සේ අර අතහරින්න, සේවනය කරන්න එපා, ඇසුරු කරන්න එපා කියලා කියන්නේ අර වගේ අසත්පුරුෂ ස්වභාවයක් තියෙන යම්සි කෙනෙක් ඉන්නවා නම් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉන්නෙත් පහළ මට්ටමක, ඒ වගේමයි වැරද්දක් පෙන්වුවට හදාගන්න ගතියකුත් නැහැ. ඒ වගේමයි කිසිම කෘතවේදීත්වයක් නැහැ. කෙලෙහි ගුණ දන්න ගතියක් නැහැ. එහෙමනම් ඉතින් තේරුමක් නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තවත් ඔන්න පිරිසක් පෙන්නනවා ඇසුරු කරන්න සුදුසුයි කියලා ප්‍රකාශ කරන තව පිරිසක් පෙන්නනවා. සේවිතබ්බෝ, බජිතබ්බෝ, පෛරුපාසිතබ්බෝ. සේවනය කරන්න සුදුසුයි, ඇසුරු කරන්න සුදුසුයි, ළඟ ඇසුරක් පවත්වන්න සුදුසුයි. ඒකච්චෝ පුද්ගලෝ සදිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. අපිට ටිකක් සමාන්තර යන ගතියක් පේනවා යාගේ සීලය. මට නිකන් සමානයි යාගේ සීලය. මට සමානයි යාගේ සමාධිය. මට සමානයි යාගේ ප්‍රඥාව. අපි තුමු අපි අතර යම් සුසුහද සාකච්ඡාවක් ඇති වුණා. එහෙම නැත්නම් දැන් මෙහි කෙරෙන විදිහට නම් යම්සි කමටහන් සුද්ධ කරන තත්වයක් ඔන්න ප්‍රකාශ වුණා. ඒතකොට තේරෙනවා මේ ප්‍රකාශය කරන කෙනා මගේ සමාධි මට්ටමේද ඉන්නේ. මගේ සතියේ මට්ටමකද ඉන්නේ. මම රකින්න සීලෙමද රකින්නේ. මේ මට්ටමින්ම යා උත්සාහවත් වෙනවද? නැත්නම් මේ කරන ප්‍රකාශවලදී යා මම දැනට මට දැනෙන මගේ ප්‍රඥා මට්ටමේ වගේද ඉන්නේ කියලා අන්න දල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම තමන් වගේම මේ සීලයක, තමන් වගේම සමාධියක, තමන් වගේම ප්‍රඥාවක සම මට්ටමකින් ඉන්න කෙනාව ඇසුරු කරාට වරදක් වෙන්නේ නැහැ කියනවා. මොකද එතකොට ඔවුනෝන් අතර ඇති වෙන කතා සංලාපයේදී කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන. තව දුරටත් ඉස්සරහට යන්නේ කොහොමද? මොකද තමන් දෙන්නම ඉන්නේ එකම ස්වභාවයක, එකම මට්ටමක. බැරිද තව ටිකක් ඉස්සරහට යන්න? මොනවද තව කරන්න ඕනේ දේවල් කියලා අර කෙරෙන දේවල්, කතා කරන දේවල්, සිතුම් පැතුම් ටික සම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් යම් කෙනෙක් සමාන මට්ටමක ඉන්න බවක් Taman එක්ක සංසන්දනාත්මකව තේරෙනවා නම් ඒ තැනත්තාව ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් ඊට එහා මට්ටම තමයි තවත් ටිකක් වටින්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කතමේච පුද්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ. දැන් තවත් පිරිසක් ඉන්නවා හොඳට පුද සත්කාර කළා, ගරු සැලකිලි කළා ඇසුරු කරන්නව තරම් වටින පිරිසක්. ඉදබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අධිකෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. තවත් කෙනෙක් අපිට තේරෙනවා මෙයා නම් මට වඩා සීලයක් රකින්නවා. මෙයා නම් මට වඩා සමාධියක් තියෙන බව පේනවා. මෙයා කතා කරන දේවල් වලින්, මෙයා කරන ක්‍රියාවන් වලින්, කටයුතු කරන ආකාරයෙන් මට වඩා ප්‍රඥාවක් තියෙනවා කියලා Tamanට තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ඇසුරු කරන්න නිකන් ඇසුරු කිරීමකුත් නෙමෙයි, බොහොම ගරු සත්කාර කරමින් ඇසුරු කරන්න වටිනවා කියලා කියනවා. ඉතින් එතකොට පින්වත්නි අපි මෙතෙන්දිත් හිතා ගන්න අවශ්‍යයි සමහර ලාවට අපේ හිතේ එහෙම කෙනෙක් දැක්කහම ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවක්ද? ඒකත් හිතලා බලන්න වටිනවා. මොකද හුඟක් වෙලාවට අපේ හිත හැදිලා තියෙන්නේ හරිය නිකන් මේ තව කෙනෙක්ගේ ගුණයක් මකලා දාන්න.
අපිට නිකන් රුස්සන්නේ නැහැ තව කෙනෙක් නිකන් ඊට එහා ඉන්නවා නම් හිතන්න දැන් සාමාන්‍යයෙන් සමාජයේ එහෙම තියෙන දෙයක් තමයි. අපි දුම අපි යමක් කමක් උපයගෙන තිනවා අපි යම් සිවත් පොහසත්කමක් තියෙනවා. ඊට පස්සේ අපි තුමු අපි යම්සි රැකියාවක් කරනවා. ඔන්න ඔතන ඉන්න අපිට වඩා උසස් කෙනෙක්. අපිට උසස් නිලයක් දරන කෙනෙක්. ඒතර අපිට යා ගැන ගෞරවයක් ඇති වෙන්නේ, යාට හිස නැමීමේ උමනාවක් ඇති වෙන්නේ, නැත්නම් යා ගැන ගරු සත්කාර කිරීමේ උමනාවක් ඇති වෙන්නේ. නැත්නම් කකුලෙන් අදින ගතියක්ද තියෙන්නේ අපි ගාව. නිකන් ඊර්ෂ්‍යා කරන ගතියක්ද තියෙන්නේ. අකුල් හෙලන ගතියක්ද තියෙන්නේ. මේ අපි ගාව තියෙන දේවල්. මම පොඩ්ඩක් නිකන් අපිව ගැන හිතලා බලන්න ඕනේ. මම කොහොමද මේ තැනත්තා එක්ක ගනුදෙනු කරද්දී මම කොහොමද හැසිරෙන්නේ? මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? Tamanට තේරෙනවා මේ තැනත්තා ටිකක් උසස් තැනක ඉන්නේ. තනතුරෙන් උසස් තැනක ඉන්නේ. නැත්තම් ගතිගුණ වලින් උසස් තැනක ඉන්නේ. ප්‍රඥාවෙන් උසස් තැනක ඉන්නේ. සමාධියෙන් උසස් තැනක ඉන්නේ. සීලයෙන් උසස් තැනක ඉන්නේ. මම කොහොමද මෙයාව ඇසුරු කරන්නේ? මම මෙයාව ඇසුරු කරන්නේ එයාගේ ගුණය ලඝු කොට සලකමින්ද? මේ අනිත් අය හැමෝම කියද්දි මෙයාගේ ගුණයක් තියෙනවා මේ එහෙම කියලා අනිත් අය ප්‍රකාශ කරද්දී මම නිකන් ඒක හැල්ලුවට ලක් කරනවාද? මම ಗುಣ මකන ගතියක්ද මගේ හිතේ තියෙන්නේ? කියලා එහෙනම් අපි පොඩ්ඩක් අපි ගැනම හොයලා බලන්න අවශ්‍යයි. තමන්ගේ හිත නෙමේ ක්‍රියාත්මක වෙන්නේ යන්දමින්. අපේ හිත නේ මේ විදිහට ප්‍රතික්‍රියා දක්වන්නේ. එහෙමනම් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඔව් මට මේ ගුණය තාම පිළිගන්න හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සීලය මගේ සීලයට වඩා උතුම් සීලයක් කියලා මට තාම පිළිගන්න තරම් නිහතමානීත්වයක් මා තුළ නැහැ. කියලා අන්න ඒ විදිහට අපිට නිකන් අපිවම පොඩි අපේ හිතේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ලොකු සම්පතක් එක අතකින් කියනවා නම්. මොකද අපේ දුර්වලකමයි ඔය අපි හඳුනගන්නේ. මොකද ඔය දුර්වලකම වෙන කෙනෙක් ඇවිල්ලා හුඟක් වෙලාට කියලා දෙන්නේ නැහැ. හිතන්න අපි කටයුතු කරනවා අපිත් එක්ක ඉන්නවා තව පිරිස්. ඒ අය අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා අපිට හැඟෙනවා. ඉතින් එතකොට අපිනේ යන්න ඕනේ යා ගාවට. අතෝ එයා ඇවිල්ලා ඉතින් හැමතිස්සෙම මේ මගේ ගාව දණින් වැටෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපි ගුරුවරයෙක් ඇසුරු කරද්දී අපිට පුළුවන් ද ඒ ගුරු ගෞරවය තියාගෙන ඇසුරු කරන්න. අපි වැඩිහිටියෙක් ඇසුරු කරද්දී අපිට පුළුවන් ද ඒ වැඩිහිටි ගෞරවය තියාගෙන ඇසුරු කරන්න. අපි අපේ අම්මා තාත්තා ඇසුරු කරද්දී අපිට පුළුවන් ද අම්මගේ තාත්තගේ ගෞරවය තියාගෙන අපිට ඇසුරු කරන්න. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ ඒ වෙනුවට අපි නිකන් අපිවත් දාගන්න හදනවා සම මට්ටමට. අපිට හිතනවා නිකන් අපි නිකන් ලඝුකට සලකනවා. එයාට විතරක් නෙවෙයි මටත් පුළුවන්නේ. එයා විතරක් නෙවෙයි මමත් එතනනේ ඉන්නේ. කියලා ඉතින් මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරගෙන අපේ හිතේ නිකන් ಗುಣ මකු ස්වභාවයක්. එයාගේ තියෙන ගුණය නිකන් පහත හෙලන ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි හැදෙන්න අවශ්‍යයි. කියන්නේ අපිට තාම පිළිගන්න හැකියාවක් නැහැ. අපි ගාව මේ මු르දු ගුණයක් නැහැ. නිහතමානී ගුණයක් නැහැ. තව කෙනෙක්ගේ තියෙන හැකියාව, තව කෙනෙක්ගේ තියෙන ගුණය පිළිගන්න. ඉතින් එතකොට අනිත් පැත්තට අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ තියෙන ගුණය පිළිගන්න. තව කෙනෙක්ගේ තියෙන හැකියාව අගය කරන්න. ඒ තව කෙනෙක්ගේ තියෙන ගුණය දැකලා අපේ හිතේ මුදිතාවක් පහළ කරගන්න. අපිට පුළුවන් නම් අන්න අපි ඊර්ෂ්‍යා කරනවා වෙනුවට, ගුණමකු වෙනවා වෙනුවට මුදිතාවක් පහළ කරගන්න පුළුවන්කමක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පැති පුදුමාකාරයි. අපේ හිතේ සාමාන්‍යයෙන් පහළ වෙන්නේ ගුණමකු බවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පහළ වෙන්නේ ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ ඊට වඩා වෙනත් පැත්තක් පෙන්වනවා. පුළුවන් නම් නිහතමානී වෙන්න. පුළුවන් නම් මුදිතාවක් පහළ කරගන්න. ඉතින් අපේ යාළු මිත්‍රයෙක් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. එයා දියුණු වෙනකොට අපිට පුළුවන් ද මුදිතාවක් ඇති කරගන්න. අනේ මේ මිනිස්සයා බොහොම උත්සාහයෙන්, වීරයෙන් වැරවැයම් කළා මේ ලෞකික දියුණුවක් ලබනවා. ඉතින් අපිටත් පුළුවන් ද සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒකන සතුටු වෙන්න. එහෙම නැත්නම් යම්ස කෙනෙක් අපි තුමු උත්සාහයෙන් සීලයක් ආරක්ෂා කරනවා. අපිට පුළුවන් ද ඒ ගැන දැකලා සතුටු වෙන්න. තවත් කෙනෙක් උත්සාහයෙන් සිතේ සමාධියක් දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. නැත්නම් විපස්සනාවක් වඩනවා, ප්‍රඥාවක් වඩන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් අපිට පුළුවන් ද ඒක අගය කළා ඒ ගැන මුදිතාවක් හිතේ පහළ කරගෙන අන්න ඒ තැනත්තාට ගරු බුහුමන් කරමින් ඇසුරු කරන්න පුළුවන්ද? අන්න ඒකයි මෙතන පෙන්වන කාරණය. බුදුරජාණන් වහන්සේ කියනවා මේ බඳු පිරිසක් ඉන්න පුළුවන් අපිට වඩා සීලෙන් උසස්. අපිට වඩා සමාධියෙන් උසස්. අපිට වඩා ප්‍රඥාවෙන් උසස්. එහෙනම් ඒ පිරිස බුදුරජාණන් වහන්සේ කියන්නේ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. සත්කාර කරමින් ගරු බුහුමන් දක්වමින් ඇසුරු කරන්න,
වෛරුපාසනයක් කරන්න. ඉතින් ඒක අතකින් හරි බොහොම සජීවී දහමක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේක මේ පොතේ තියෙනවම නෙමෙයි. මේක මේ අපි ඇසුරේ යම්සි කෙනෙක් මේ දේවල් තමන්ගේ හදවත් තුළ දියුණු කරගන්න හදනවා නම් තමන්ට ඒක දැනෙන්න ඕනේ. මොකද තමනුත් ඒ ගමන යන පිරිසක්. අපි හිතමු යම්සි කෙනෙක් තේරෙනවා නම් මේ සක්මනක් කරනවා. ඉතින් එයාගේ හැසිරෙන රටාවෙන් තේරෙනවා මෙයා හිතේ ඒකාග්‍රතාවයක් අත්දකින්නවද? එහෙම නැත්නම් තාම නිකන් විසිරිච්ච මනසකින් කරන දැඟලිල්ලක්ද තාම තියෙන්නේ. නැත්නම් එයා කරන කතාවකින් එයාගේ හිතේ තියෙන කෙලෙස් වල අඩු බවක්ද තියෙන්නේ. නැත්නම් තාම කෙලෙස් වලට අහු වෙච්ච ගතියක්ද තියෙන්නේ. කෙලෙස් වල වහලෙක් වෙච්ච ගතියක්ද තාම පෙන්눔 කරන්නේ. කියලා එහෙනම් කෙනෙක්ගේ චර්යාවෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම කරන්නත් ටිකක් ඇසුරු කරන්න වෙනවා. අපිට සම්පූර්ණයෙන්ම බාහිරින් අඳුර ගන්නත් අමාරුයි. මොකද ඇතම් කෙනෙක් මේ මිනිස්සු අතර තියෙන පුදුමාකාර හැකියාවන් නැති ගුණයනුත් පෙන්නනවා. Taman නිකන් මොකක්වත් ඇත්තේ නැහැ. හැබැයි පෙන්නනවා ලොකු සීලයක් තියෙනවා කියලා. ලොකු සමාධියක් ඇත්තේ නැහැ. හැබැයි නිකන් පෙන්නනවා මවාපානවා සමාධියක් තියෙනවා කියලා. සමහර ලොකු ප්‍රඥාවක් ඇත්තේ නැහැ. හැබැයි පෙන්නනවා ලොකු ප්‍රඥාවක් තියෙනවා කියලා. ඒ නිසා හරි අමාරුයි මේ මිනිස්සයා කියන සතාව තේරුම් ගන්න. හැබැයි සාමාන්‍ය සත්තු එහෙම නෙමෙයි. අපි ඔය කතා කරන තිරසංගත සත්තු හරිම ඍජුයි. උන්ට කේන්ති ගියා නම් ඒ කේන්ති ගිය බව හොඳටම තේරෙනවා. උන් අපිත් එක්ක තරහෙන් නම් කේන්තියෙන් නම් ඉන්නේ තරහ හොඳට ප්‍රකාශ වෙනවා. හැබැයි මිනිස්සු එහෙම නෙමෙයි. මිනිස්සු ඇතුලේ ඔක්කොම තේන්තිය ඔක්කොම තියාගෙන එළියට hina වෙලා ඉන්නවා. එහෙම ගතියක් තියෙනවා. සමහරවිට ඇතුලේ මේ රාග ස්වභාවයක් තියාගෙන ඒක පෙන්වන්න නැතුව ඉන්නවා. ඔන්න වගේ හරිම අමාරුයි මේ මිනිස්සයා කියන සතාව තේරුම් ගන්න. ඒ නිසා අපිට ඒ සතාව තේරුම් ගන්න වෙන්නේ ටිකක් ඇසුරු කළාම තමයි. ඉතින් ඒ මනුසතාව ඇසුරු කරද්දී අපි හැසිරිය යුත්තේ කොහොමද කියන එක තමයි මේ සේවිතබ්බ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ මනුසතුන් අතර මේ කණ්ඩායම් තුනක් ඉන්නවා. ඇසුරු කරන්න සුදුසු නැති කණ්ඩායමක් ඉන්නවා. ඇසුරු කළාට වරදක් නැති කණ්ඩායමක් ඉන්නවා. ගරු බුහුමන් කරමින් ඇසුරු කළ යුතු කණ්ඩායමක් ඉන්නවා. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ සේවිතබ්බ සූත්‍රයේදී අපි මේ ගමන යද්දී කොහොමද ප්‍රායෝගිකව මේ පිරිස් ඇසුරු කරමින් යා යුත්තේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. මොකද අපිට බැහැනේ හැමදාම භාවනා ශාලාවට වෙලා ඉන්න. අපිට බැහැනේ හැමදාම මේ භාවනා වැඩසටහනේ ඉන්න. අපිට යන්න වෙනවා ගෙදෙට්ට. අපිට යන්න වෙනවා සමාජයට. අපිට යන්න වෙනවා රාජකාරී කරන තැන්වලට. අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන දහම එතෙන්ට යොදන්න. යොදලා අපි ආරක්ෂා වෙන්න. නැත්නම් අපි ගාව තියෙන අඩුපාඩුකම් ටික හදාගන්න. ඉතින් ඒ දේවල් අපි එහෙනම් මේ දහමට ඇහුම්කන් දීලා බොහොම නිහතමානීව පොඩ මේ දේවල් බැරිද මේ කියපු බණ මං කොහොමද යොදන්නේ මගේ ජීවිතේට? කවවද මං දැන් ඇසුරු කරන්නේ? මගේ යාළුවෝ අතර ඉන්නවද මේ වගේ පිරිස්? කොහොමද මං ඒ අයව ඇසුරු කරද්දි ටිකක් පරිස්සම් වෙන්නේ? තමන්ට තේරෙනවා නම් මේ අයගේ මේ නුගුණ තියෙනවා, කෙලෙහි ගුණයක් නැහැ. කොහොමද මං ටිකක් පරිස්සමෙන් ඇසුරු කරන්නේ? සමහරවිට අපි එක පාටම අයින් කළා දාන්න ගියාම එතරම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන්ද එයාගේ හිත නොරිදෙන්න මමත් පාඩුවක් ඇති නොකර ගන්න අන්දමින් සමහරවිට අර අනුකම්පාවෙන් කරුණාවෙන් ඇසුරු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම ඇසුරු කරන්න ගිහිල්ලා අපි අමාරුවේ වැටෙනවද? මගේ තිබිච්ච සීලය දැන් පිරිහිලාද මේ ඇසුරට ගිහිල්ලා? මගේ හිතේ තියෙච්ච සමාධියේ ඒකාග්‍රතාවය පිරිහිලාද මේ ඇසුරට ගිහිල්ලා? මං දිනු කරගත්ත යම්සි සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක පිරිහිලාද මේ ඇසුරට ගිහිල්ලා? එහෙනම් අපිම විපරම් කරලා බලන්න ඕනේ. වෙන කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්නේ නැහනේ. වෙන කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්නේ නැහැ. ඔයාගේ මෙච්චර සීලයක් තිබුණා. කෝ දැන් නැහනේ. මෙච්චර සමාධියක් තිබුණා. කෝ දැන් ඒක පිරිහිලානේ. මෙච්චර ප්‍රඥාවක් තිබුණා. ඒක දැන් පිරිහිලානේ කියලා වෙන කෙනෙකුට අපේ සීලය සමාධිය ප්‍රඥාව තේරෙන්නේ නැහැ. අපිමයි එහෙමනම් තේරුම් ගන්න වෙන්නේ. මං කලින් හිටියේ මොන මට්ටමේද? දැන් ඉන්නේ කොයි මට්ටමේද? කලින් මගේ හිතේ සමාධිය මොන වගේද? දැන් හිතේ සමාධියේ ඒකාග්‍රතාවය මොන වගේද? කලින් මගේ තිවිච්ච ප්‍රඥාව කොයිතරම්ද? දැන් ඒකේ වර්ධනයක් වෙලා තියෙනවද? පිරිහීමක් වෙලා තියෙනවද? පිරිහීමක් වෙලා තියෙනවා නම් මොකද්ද හේතුව? සමහර විට වැරදි ඇසුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ඇසුර කියන එක අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ මුළු බුද්ධ ශාසනයම සත්පුරුෂ ඇසුරයි කියලා. එක්තරා අවස්ථාවකදී මේ පිටුම් දන්නව ඇති මේ සිද්ධිය ඕන තරම් බණවලට කියන
අවස්ථාවක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශයක් කරනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මට තේරෙනවා මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක් මේ සත්පුරුෂ ඇසුර නිසායි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙම කියපු ගමන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා ආනන්ද. මේ සත්පුරුෂ මේ බුද්ධ ශාසනයේ හරි අඩක් නෙමෙයි. මේ සම්පූර්ණ පරිපූර්ණ බුද්ධ ශාසනයම මේ මුළු ශාසන ප්‍රතිපදාවම සත්පුරුෂ ඇසුර මත පදනම් වෙච්ච දෙයක්. එහෙනම් අපිට තේනවා මෙතන අපි පොත බලාගෙනම යන ගමනක් නෙමෙයි තියෙන්නේ. අපි ඇසුරක් ලැබමින් සත්පුරුෂ භූමියක කටයුතු කරමින් කෘතවේදීත්වයක් හදවතේ පවත්වමින් කෘතවේදී වෙමින් අපේ තියෙන අඩුපාඩුකම් තේරුම් ගනිමින් වඩා නිහතමානී වෙමින් අඩුපාඩු පොඩ සකස් කරගනිමින් යා යුතු ගමනක් තියෙනවා. හරි ප්‍රායෝගික ගමනක් තියෙනවා. ඒක දවසින් දවස අපි අපිම වෙනස් කර හදා අවශ්‍ය පරිදි සකස් කර තව වර්ධනය කර ආයුතු ගමනක් තියෙනවා. හරිම ප්‍රායෝගික ප්‍රතිපදාවක්. එහෙම නැතු නිකන් එක තැන පල් වෙන ප්‍රතිපදාවක් නෙමෙයි. සීලයෙන් අපි තව පොඩ්ඩක් හැදෙන්න. සමාධියෙන් තව පොඩ්ඩක් හැදෙන්න. ප්‍රඥාවෙන් තව පොඩ්ඩක් හැදෙන්න. එහෙම හදා යන ගමනක්. හැදි යන ගමනක්. අනිත් අය කියන අවවාදයට නැමි තියෙනවා නම් වැරද්ද හදා යන ගමනක්. ඔන්නෝම හරි ප්‍රායෝගික ගමනක් මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඉතින් එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විවිධාකාර කණ්ඩායම් හඳුනාගෙන අපි ඉන්නේ කොයි කණ්ඩායමේද කියලත් පොඩ්ඩක් නිහතමානීව අපිට බලන්න පුළුවන් නම් ඒ වගේම අපි ඉන්නවා නම් බැරි වෙලාවත් අර පළමු කණ්ඩායමේ ඒකෙන් කොහොම හරි මේ දෙවෙනි කණ්ඩායමට එන්න අපි උත්සාහන්ත විය යුතුයි. දෙවෙනි කණ්ඩායමේ ඉන්නවා නම් තුන්වෙනි කණ්ඩායමට එන්න උත්සාහන්ත විය යුතුයි. අන්න ඒ වගේ නිකන් අපි ওই වචනයක් කියනවා නම් ප්‍රගතිශීලී ගමනක් තියෙනවා. ඉතින් මේ වචනේ පාවිච්චි කරන්න තියෙන දේශපාලනයේට. නමුත් ඉතින් මේ ශාසනයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගාථාවක් මේ අන්තිමට මේ සූත්‍රය දේශනා කරනවා. ඒක තමයි මම මාතෘකාව වශයෙන් තියාගත්තේ. නිහීයති පුරුෂෝ නිහීන සේවි. ඒ කියන්නේ අර අසත්පුරුෂ මට්ටමක ඉන්න Tamanට වඩා පහත් මට්ටමක ඉන්න කෙනෙක්ව ඇසුරු කරන්න ගියොත් ඒ ඇසුරු කරන කෙනාත් පිරෙන්න පටන් ගන්නවා. නච හායේත කදාචි තුල්්‍ය සේවි. හැබැයි Tamanට සමාන කෙනෙක් නම් ඇසුරු කරන්නේ. සීලයෙන් Tamanට සමානයි, සමාධියෙන් ප්‍රඥාවෙන් Tamanට සමාන කෙනෙක් නම් ඇසුරු කරන්නේ. එහෙමනම් පිරිහීමක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. සෙට්ටමුපනම් උදේති කිප්පං. හැබැයි මේ Tamanට වඩා ශ්‍රේෂ්ඨයෙක් සුළු මොහොතක් හරි ඇසුරු කරනවා නම් ඒකෙන් Tamanට යහපතක්මයි සිද්ධ වෙන්නේ. තස්මා අත්තනෝ උත්තරින් බජේතාති. අන්න ඒ නිසා Tamanට වඩා උසස් වූ තැනැත්තෙක් ඇසුරු කරන්න උත්සාහන්ත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ තියෙන දුර්වලතා අඩුලුහුඩුකම් හදාගෙන ඒ අඩුලුහුඩුකම් හදාගන්න පුළුවන් නිහතමානී ගුණයක් අපි තුළ ඇති කරගෙන අපිත් මේ ධර්ම ගමන නැත්තම් සාසන ගමන මේ ප්‍රතිපදාව වඩන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින මේ ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම හිතන්නේ වෙනදට ලන්ඩන් නුවරින් සම්බන්ධ වෙන පිරිසේ යම්කිසි කාරණාවන් ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් ඒගොල්ලෝ මට එවලා තියෙනවා පුණ්‍ය අනුමෝදනාවක්. මම ඒකත් ඉදිරිපත් කරන්නම්. අද දින මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි පත්මා ඩයස් පින්වතිය විසිනි. ඇයගේ ප්‍රධාන අරමුණ වන්නේ අභාවප්‍රාප්ත වූ පින්බර දෙමව්පියන්, ස්වාමි පුරුෂයා, සහෝදර සහෝදරියන් සහ පවුලේ සියලු ඥාතීන්ට පින් පැමිණවීමත්ය. එය අභාවප්‍රාප්ත වූ සියලු ඥාතීන්ට අප්‍රමාදව ධර්මාවබෝධයෙන් අමා මහ නිර්වාණ සෝය ලැබීම පිණිස මේ රැස් කළ පින් අනුමෝදන් වේවා. සසර වසනාතුරා සුගතිගාමීව ඉපිද කල්යාණ මිත්‍ර ඇසුර ලැබ කෙලවර අමා මහ නිවනින් සැනසේවා. ඒ වගේම දේශකයන්න් වහන්සේටද ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම හිමි සහ අපරැක්කේ ධම්මානන්ද හිමියන්ටද මීතිරිගල නිස්සරණ වනසේනාසනයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාද ඇතුළු මහා සංඝරත්නයට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එමෙන්ම ශාසන ආරක්ෂක සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ට නිවන් දක්නාතුරු මෙපින් උපනිශ්‍රේ වේවා. බෞද්ධ නාලිකාවේ සහ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වූ
අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක මහින්පාණන් වහන්සේ පතන්නා වූ සම්මා සම්බුද්ධත්වයේ සුවසේ අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතුපනිශ්‍රේ වේවා. ඒ වගේම අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටද උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ පත්මා ඩයස් පින්වතියටත් ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලුම සදහැවතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ධර්ම මාර්ගයේ වඩාගෙන වහවහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය කර්මය හේතු වේවා. ඒ වගේම අප සියලු දෙනාගේ මියගිය ඥාති හිත මිතුරන්ටද මේ පින් අනුමෝදන් වේවා. කොවිඩ් වසංගතයෙන් දුක් විඳින ලෝකවාසී සියලුම දෙනා ඉක්මන් සුවය ලබත්වා කියලා ඉතින් එහෙම විදිහට පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. එhmenan පින්වත්නි අද දවසේ අපි විවිධාකාර කටයුතු රැසක නිරත වුණා. හිමිදිරි පාන්දර සීලය සමාදන් වුණා. පොඩ්ඩක් ඒක පරක්කුත් වුණා. කෙසේ නමුත් සීල සමාදන් වෙලා ඊළඟට හිතේ සතියක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගන්න උත්සාහවන්ත වුණා. ඒ වගේම තමන් විවිධාකාරවත් පිළිවෙත්වල යෙදීමින් පින් රැස් කරගන්න යෙදුණා. මේ අන්දමින් අපි මේ දවස පුරාම රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අපි සම්ප්‍රදායානුකූලව එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.